සුබ දවසක් හැම දිනකටම අපි අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ CSS select types නැත්නම් වරක වර්ග පිළිබඳව. වරක වර්ගයක් කියන්නේ මොකක්ද කියන එක කියන්න පෙර අපි බලමු CSS භාෂාව තුළ මොනවද අපිට දකින්න හම්බ වෙන වරක වර්ග කියලා. පළවෙනි එක විදිහට මම ඔයාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ universal selector කියන වර්ගය. දෙවෙනි වර්ගය විදිහට අපි ගමු element selector කියන එක. තුන්වෙනි වර්ගයේ විදිහට අපි ගමු ID selector කියන එක. හතරවෙනි වර්ගයේ විදිහට අපි ගමු class selector කියන එක. පස්වෙනි වර්ගයේ විදිහට අපි ගමු group selector කියන එකද. මෙන්න මේ කියන selector වර්ග පහ තමයි බොහෝ විට උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ වෙන්නේ. නමුත් අපි මීට අමතරව තව කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. CSS භාෂාව තුළ වර්ග රාශියක් තිබෙනවා. ඒව අතරින් තවත් කීපයක් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුලදී. එතකොට ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන වර්ග වර්ගය තමයි pseudo class selector කියන වර්ගය. pseudo class selector. හත්වෙනි වර්ගයේ විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා pseudo element selector කියන වර්ගය. අටවෙනි වර්ගයේ විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා attribute selector කියන එක. දැන් මෙතෙන්දී අපිට ඇත්තටම උසස් පෙළ විෂය නිර්දේශයට මෙන්න මේ කොටස් පහ පමණක් දැනගෙන හිටියක් ප්‍රමාණවත් වෙයි. 6 7 8 කියන වර්ග 8 කියන වර්ග ටික මම අමතර දැනුමක් විදිහට තමයි ඔබට ලබා දෙන්නේ. මොකද අනාගතයේදී වෙබ් ඩිසයිනින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවා පිළිබඳ අවබෝධයකුත් තියෙන එක මම හිතනවා වැදගත් වෙයි කියලා. මොකද මේ වරක වර්ගයක් කියන්නේ? දැන් අපි දන්නවා මේ CSS භාෂාව භාවිත කරන්නේ වෙබ් පිටුවක් අලංකාර කිරීමට. එතකොට මේ අලංකාර කිරීමේදී අපි කතා කළානේ CSS rule එකක් හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. මුලින්ම CSS rule එකේ selector එකක් තියෙනවා. select එකට පස්සේ අපේ property values property සහ value කියන යුගලයන් අවශ්‍ය ප්‍රමාණයක් අපට CSS rule එක ඇතුලේ අපට දාන්න පුළුවන්. property 1 ඔහොමනේ අපි කතා කළේ property 1 value 1. ඊළඟට අපි කිව්වා property 2 value 2. මේ විදිහට අපට property value යුගලයන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇතුළත් කරන්න පුළුවන් CSS rule එකකට. එතකොට මේ මොකද select එකක් කිව්වේ? select එක මගින් තමයි තීරණය කරන්නේ page එකේ මොන කොටසටද මේ කියන මේවා ටික apply වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මෙතන අපි කලින් පාවිච්චි කළා p select එක වෙනකොට p. එතෙන්දී මම tag එකක් තමයි භාවිත කළේ. property එක වෙනකොට අපි හිතමුකෝ color සමානයි color dot දෙකක් red. ඒතර එකෙන් අදහස් වෙන්නේ මේ rule එක apply වෙන්න ඕනේ අපේ paragraph tags භාවිත කරපු තැන් වලට කියන එක. ඉතින් එතෙන්දී අපි කෙලින්ම tag එක තමයි භාවිත කළේ select එක විදිහට. ඉතින් එතෙන්දී අපේ මේ දෙවෙනි මොඩල් එක නැත්නම් element selector කියන විදිහට තමයි අපි පහුගිය වීඩියෝ දෙකේදීම CSS rules භාවිත කළේ. එතකොට එතෙන්දී අපි tag එකක් තමයි පාවිච්චි කළේ select එක විදිහට. හොඳයි මම මේ සඳහා අපි උදාහරණ කීපයක් මම නිර්මාණ CSS folder එක ඇතුලේ HTML කියන ප්‍රධාන folderේ CSS කියලා folder එකක් මම හදලා තියෙනවා. ඒක ඇතුලේ select types කියලා මම තව sub folder එකක් හදලා තියෙනවා. අන්න ඒක තුල මේ එක් ඒවාට අදාළ ෆයිල් කීපයක් මම හදලා තියෙනවා. අපි මුලින්ම බලමු මොකද්ද මේ element selector. universal selector කියන්නේ මොකක්ද කියන එක බලමු. මම ඒකත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ element selector කියන page එක ඇතුළෙමයි. අපි මේ page එක මෙතනින් open කරගමුකෝ ඉස්සෙල්ලාම. HTML folder එකේ තියෙනවා CSS එක. ඒක ඇතුළේ තියෙනවා select type කියලා folder එකක්. ඒක තුල තියෙනවා element selector කියලා page එකක්. අපි ඒක open කරගමු. මේ open උනේ ඒක අපිට පේනවා ඒකේ මහා විශාල දෙයක් නෑ. ඒකේ තියෙන මොනවද? ප්‍රධාන මාතෘකාවක් H1 මාතෘකාවක් තියෙනවා, පැරග්‍රාෆ් 3ක් තියෙනවා සහ H2 මාතෘකාවකුයි hyperlink එකක් නැත්නම් A tag එක භාවිත කරලා නිර්මාණය කරපු hyperlink එකක් අපට
දකින්න හම්බ වෙනවා. එතකොට මුලින්ම නැත්නම් විලාසපත්‍ර නැත්නම් ස්ටයිල් ෂීට් අපිට වර්ග තුනක් තියෙනවා කියලා මම ඒකෙන් භාවිත කරන්න යන්නේ මේ පේජ් එක සඳහා විතරයි මට මේක අදාළ වෙන්නේ. ඒ නිසා අභ්‍යන්තරික ස්ටයිල් ෂීට් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. නැත්නම් අභ්‍යන්තරික විලාසපත්‍රයක් තමයි පාවිච්චි කරන්න යන්නේ. නැත්නම් අපි කියනවා embedded නැත්නම් internal style sheet එකක් තමයි අපි පාවිච්චි කරන්න යන්නේ මේ සඳහා. ඉතින් මේ කියන ඒවා අපිට embedded විතරක් නෙමෙයි ඕනනම් external style sheet වලත් මේ විදිහේ වරක භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඔව් internal style sheet එකක් නැත්නම් embedded style sheet එකක් සිංහලෙන් කිව්වොත් අපි කිව්ව අභ්‍යන්තරික විලාස පත්‍රයක් නිර්මාණය කරන්න head section එක ඇතුලේ. head section එක ඇතුලේ අපි style කියන tag එක භාවිත කරනවා. type සමානයි text/css style tag එක අපි close කරමු. හොඳයි. මොකද්ද මේ universal select එකක් කියන්නේ? ඔව් universal select එකක් කියන්නේ අතරම මේ කියන්නේ. ඔව් universal select එකක් කියන්නේ අතරම මේ තරු ලකුණ තමයි universal select එක කියලා අපි අදහස් කරන්නේ. එතකොට මෙතෙන්දි මම select එක වෙනුවට භාවිත කළේ තරුවක්. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ අපේ මේ page එකේ තියෙන හැම element එකක්ම නැත්නම් හැම tag එකක් භාවිත කරපු අවස්ථාවක්ම select කරන්න කියන එක. එතකොට මේ universal select එක භාවිත කරලා මම මොනවා හරි rule එකක් ලියුවොත් මේ rule එක අපේ web page එකේ තියෙන හැම කොටසකටම බලපානවා. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට මේ web page එකේ තියෙන හැම අකුරක්ම අපි හිතමු අපිට අවශ්‍යයි රතු පාටින් දක්වන්න. එහෙමනම් අන්න අපිට පුළුවන් color red කියලා ලබා දෙන්න. දැන් මේ universal select එකක්. ඒතර මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ web page එකේ සෑම tag එකක් භාවිත කරපු තැනකම අකුරු වල පාට රතු පාටින් පෙන්වන්න කියන එක. ඔව් මේ විදිහට අපිට පේනවා අපි ඒ tag එක භාවිත කරපුවා. ඔව් මේ විදිහට අපිට පේනවා අපි ඒ tag එක භාවිත කරපු අවස්ථාව, h1 tag එක භාවිත කරපු අවස්ථාව, p tag භාවිත කරපු අවස්ථාව, h2 tag එක භාවිත කරපු අවස්ථාව. මේ හැම එකක්ම රතු පාටින් තමයි දැන් දැర్శණය වෙන්නේ. ඕක තමයි universal select එකක තියෙන විශේෂත්වය. එතකොට web page එකේ තියෙන සෑම element එකක්ම එකවර select කරලා මොනවා හරි අලංකාර කිරීමක් අපිට කරන්න ඕන නම් අපිට තරු ලකුණ භාවිත කරලා rule එකක් ලියන්න පුළුවන්. ඒක ඔකට කියනවා අපි universal select එක කියලා. ඊළඟට මොකද්ද මේ element select එකක් කියන්නේ? නැත්නම් අපි එතෙන්දී අදහස් කරන්නේ මේකයි. අපේ rule එකේ select එක වෙනකොට අපි tag එකක නමක් පාවිච්චි කරනවා. එතකොට ඒ rule එක අදාළ වෙන්නේ අදාළ tag එක භාවිත කරපු තැන් වලට පමණයි. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට අපේ paragraph tag භාවිත කරපු සෑම තැනකම අකුරු කොළ පාටින් පේන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් p color dot එකක් green කියන value එක ලබා දෙන්න. property එක color අපි ඒකට දීපු value එක green. select එක විදිහට මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ අපි p කියන tag එක. ඒතර මේ rule එක apply වෙන්නේ අපේ page එකේ තියෙන මේ paragraph තුනට. p tag භාවිත කරපු අවස්ථා තුනට තමයි මේක අදාළ වෙන්නේ. ඒතර සෑම paragraph එකක්ම මේ වගේ කොළ පාටින් අපිට දකින්න හම්බුණා. ඊළඟට අපි හිතමුකෝ අපිට h1 tag එකට මට අවශ්‍යයි අකුරු රතු පාටින් පෙන්වන්න. එහෙමනම් අපිට පුළුවන් h1 tag එක අපි එතෙන් දෙමු color dot දෙකක් red. දැන් හැම h1 tag භාවිත කරපු අවස්ථාවකම අකුරු රතු පාටින් තමයි අපිට දිස් වෙන්නේ. මේක h1 tag එකක් භාවිත කරලා තියෙන හින්දා ඒකට විතරයි rule එකක් ලියමු. h2 අපි කියමු color dot දෙකක් pink. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? h2 tag භාවිත කරපු අවස්ථාවවලදී තැන්වලදී අකුරු රෝස පාටින් පෙන්වන්න කියන එක. මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේකට අපි කියනවා මොකද්ද? element selector නැත්නම් tag selector කියලාත් අපි හඳුන්වනවා. tag එකක නමක් අපි පාවිච්චි කරනවා select එක විදිහට. එතෙන්දී මේ tag එක භාවිත කරපු හැම තැනකම අකුරු නැත්නම් ඒ අපි කියන ස්ථානවලම මේ format එක තමයි අපි දෙන format එකෙන් තමයි අකුරු පෙන්වන්නේ. හොඳයි මම හිතනවා ඒ ගැන අවබෝධයක් ඔබට දැන් ලැබෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු මොකද්ද class ID select එකක් කියන්නේ කියලා. ඔව්. ID select එකක් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් එහෙනම් මේකට අදාළ page එක විදිහට මගේ තියෙන්නේ මෙන්න මේ page එක අපි ඒක open කරගමු ඉස්සෙල්ලාම.
ඒකෙත් අපිට පේනවා අර page එකමයි sample heading කියලා මාතෘකාවක් තියෙනවා paragraph 3ක් තියෙනවා සහ H2 ආකාරයේ මාතෘකාවක් තියෙනවා ඒ වගේම hyperlink එකක් අපි පාවිච්චි කරලා තියෙනවා ඒ tag එකක් මගින් හොඳයි මෙතෙන්දී මොකද්ද මේ ID select එකක් කියන්නේ ID select එකක් කියන්නේ මෙහෙමයි අපිට පුළුවන් මේ web page එකක තියෙන element එකක් වෙන් කර හඳුනා ගැනීම සඳහා අපිට පුළුවන් හැම element එකකටම ID එකක් ලබා දෙන්න. අපි ඒක කරන්නේ මෙහෙමයි. අපිට පුළුවන් ඒ අදාළ tag එක ඇතුලේ ID සමානයි අපි කියමුකෝ para 1. මම මේකට දෙනවා ID සමානයි para 2. මේක කැමති නමක් වෙන්න පුළුවන්. cat dog ඕන නමක් දෙන්න පුළුවන්. මම නිකන් paragraph එකක් කියන එක හඳුනා ගන්නත් එක්ක para 1 para 2 කියලා අපි ලබා දුන්නා. මේකට මම ID එක විදිහට දෙන්නම් ID සමානයි para 3 කියලා. ඒ වගේම මාතෘකාවලට ඔන්න මට මේ මාතෘකාවට දෙන්න පුළුවන් ID සමානයි අපි කියමුකෝ head 1 කියලා නිකන්. මම මේකට ID එකක් දෙන්නම් ID සමානයි head 2 කියලා. එතකොට මෙන්න මේ ID එක අපිට select එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් CSS rule එකක් ලියද්දී. එතකොට ඒ rule එක apply වෙන්නේ මේ අදාළ ID එක තියෙන element එකටම පමණයි. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට මේ para 1 කියන element එක නැත්නම් paragraph එකේ para 1 කියන ID එක තියෙන paragraph එකේ අකුරු අපට ඕනේ italic වෙලා නැත්නම් අපට ඕනේ අකුරු රතු පාටින් පෙන්වන්න නැත්නම් කොළ පාටින් පෙන්වන්න. අපි පසුව සාකච්ඡා කරමුකෝ කොහොමද අකුරු italic කරන්නේ කියන එක පිළිබඳව. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා text formatting කියලා. අපි ඒකෙදි එතකොට සාකච්ඡා කරමු. දැනට මේ කතා කරන්නේ අපි select type ගැන නිසා ID එක අපි ගමු මේකෙදි para 1 කියන ID එකට අපට අවශ්‍යයි rule එකක් ලියන්න. ඒකත් අපි style tag එක ඇතුළෙම ලියමු style type සමානයි text CSS style tag එක close කළා. දැන් මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ tag එකක නමක් නෙමෙයි ID එකක්. ID එකක් අපි ලබා දෙනකොට අනිවාර්යයෙන්ම hash mark එක ඉස්සරහට දාන්න ඕනේ rule එකේ මුලින්. select එකේ නමට මුලින්. para 1. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? para 1 කියන ID එක කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. දැන් අපි rule එකක් ලියුවොත් මේ rule එක apply වෙන්නේ මේ para 1 කියන paragraph එකට. para 1 කියන ID එක තියෙන paragraph එකට. අපි කියමු අපිට ඒකේ අකුරු කොළ පාටින් පෙන්වන්න ඕනේ. නැත්නම් pink කියමු රෝසා පාටින් පෙන්වන්න ඕනේ. දැන් refresh කළොත් page එක මේ para 1 කියන එක මේ විදිහට රෝසා පාටින් අපිට දකින්න හම්බ වෙනවා. අපි හිතමු para 2 කියන එක අපිට ඕනේ නිල් පාටින් පෙන්වන්න. එහෙමනම් අපිට තියෙන්නේ hash mark එක දැම්මා para 2 color dot දෙකක් අපි කියමු blue කියලා. මේ විදිහට ලැබෙනවා. අපි හිතමු අපිට මේ තුන්වෙනි paragraph එක නම් ID එක para 3 කියලා තියෙන paragraph එක අපට ඕනේ රත්තරන් පාටින් පෙන්වන්න. එහෙමනම් para 3 color dot දෙකක් gold වගේ අපට color එකක් දෙන්න පුළුවන්. right අපි දැන් refresh කරලා බලුවොත් මේ අකුරු රත්තරන් පාටින් අපට පේන්න තියෙනවා. ඊළඟට අපි බලමු අර head 1 කියන paragraph මේ මාතෘකාව. ඒකට මොන හරි අපි color එකක් දෙන්න ඕනේ කියලා හිතමුකෝ. එතකොට අපිට පුළුවන් මේවා පිළිවෙලක් නෑ මට ඕන තැනකින් මේක දාන්න පුළුවන්. ඔන්න මෙතෙන්ට දාන්නත් පුළුවන්. hash mark එක දැම්මා head 1. color dot දෙකක් අපි කියමු green කියලා. එහෙමනම් අපිට පුළුවන් එතෙන්දී hash mark එක දැම්මා head 2 color dot දෙකක් අපි කියමු එකට hot pink කියලා වගේ color එකක් දෙමු. මේ වගේ තද රෝසා පාටකින් අපට ඒක දිස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ID කියන select එක භාවිත කරලා අපට යම්කිසි තනි element එකක් format කිරීම නැත්නම් අලංකාර කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ rule එක ඇතුලේ අපට ඕන තරම් අර background color, borders ඒ ඕන එකක් අපට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට තව එකක් දාමු මේකට. background color එකට අපි නිකන් කියමු green කියලා. නැත්නම් gray කියලා කියමුකෝ.
මේ වගේ අලු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා දැන්. අපි ඊළඟට හිතමුකෝ අපිට පොඩි පෑඩින් වැලියු එකක්. අපි ඊළඟට හිතමුකෝ අපිට පොඩි පෑඩින් වැලියු එකක් දෙන්නත් ඕනේ. පෑඩින් 10px. මේ ආකාරයට ඇතුළට ඇවිල්ලා මේ පැරග්‍රාෆ් එක ලැබිලා තියෙනවා. මේක තමයි අපි එතකොට id select එකක් භාවිත කිරීමේ විශේෂත්වය. එතකොට යම්කිසි තනි එලිමන්ට් එකක් ෆෝමැට් කිරීමේදී යම්කිසි අලංකාර කිරීමකට ලක් කිරීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් id select එක. ඊළඟට අපි බලමු මොකද්ද class select එකක් කියන්නේ කියලා. ඔව්. දැන් මෙතෙන්දි වැදගත්ම කාරණාව තමයි මේ එක id එකක්. දැන් අපේ එලිමන්ට් හැම එකකටම වගේ මම id කියන ඇට්‍රිබියුට් එක භාවිත කරලා තියෙනවානේ. මේ දෙන වැලියු එක එලිමන්ට් එකෙන් එලිමන්ට් එකට වෙනස් වෙන්න ඕනේ. එක සමානම id එකක් තියෙන කීපයක් තියෙන විදිහක් නැහැ. එක id එකක් තියෙන දැන් para1 කියලා වෙන පැරග්‍රාෆ් එකක්වත් වෙන කිසිම දෙයක් තියෙන්න බෑ මේ page එක ඇතුලේ. para1 කියන්නේ මේ නිශ්චිත පැරග්‍රාෆ් එකම පමණයි. ඒතර id එකක් අපි ලබා දෙනකොට id එක පමණයි. ඒතර id එකක් අපි ලබා දෙනකොට id එක අනන්‍යව ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ එක එලිමන්ට් එකකට ලබා දීපු id එකක් තවත් එකකට දෙන්න බෑ. ඒ නිසා අපිට මේ CSS rules ලියද්දී විශේෂයෙන්ම වෙන් කර හඳුනා ගන්න පුළුවන් ඒ අදාළ එලිමන්ට් එක විතරක්. ඕක තමයි එතකොට id select එකේ තේරුම. class select එකක් කියන්නේ මොකද්ද? ඔව් මේ හැම tag එකක් ඇතුළෙම මීට අමතරව අර id එකට අමතරව අපිට class එකක් දෙන්නත් පුළුවන්. හරි? class අපි කියමුකෝ class මේකට අපි කියමු type 1 කියලා. දැන් id එක එලිමන්ට් එකකට පමණක් නිශ්චිත වුණාට අපිට පුළුවන් මේ class එක ලබා දෙනකොට class ලබා දෙනකොට පැරග්‍රාෆ් කීපයකටම මේ එකම class එක ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම වර්ගයට අයිති පැරග්‍රාෆ් හැම එකකටම අපිට පුළුවන් එකම class එක ලබා දෙන්න. උදාහරණයක් අපි හිතමුකෝ මේ පැරග්‍රාෆ් එකයි මෙන්න මේ පැරග්‍රාෆ් එකයි දෙකම එකම පැරග්‍රාෆ් එකයි මෙන්න මේ පැරග්‍රාෆ් එකයි දෙකම එකම පැරග්‍රාෆ් වර්ගයට අයිති. එහෙමනම් අපිට පුළුවන් මේකටත් type 1 කියලා ලබා දෙන්න. දැන් මේකෙන් මම අදහස් කළේ මොකද්ද? මේ ප්‍රධාන මාතෘකාවට යටින් තියෙන මේ පැරග්‍රාෆ් එකයි උපමාතෘකාවට යටින් අපේ තියෙන මේ පැරග්‍රාෆ් දෙවෙනි මාතෘකාවට යටින් තියෙන මේ පැරග්‍රාෆ් එකයි දෙකම එක වර්ගයට අයිති කියන එක තමයි එකම ක්ලාස් එකට අයිති කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට අපිට මෙතන ගමු ඊළඟට මේකට දෙමුකෝ අපි type class සමානයි type 2. මේකට අපි දෙමු class සමානයි type 2. එතකොට අපේ පැරග්‍රාෆ් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි පැරග්‍රාෆ් වර්ගය තමයි type 1 එකටයි තියෙනවා. ඒකට මම දුන්නා class සමානයි type 1 කියලා. දෙවෙනි පැරග්‍රාෆ් වර්ගය තමයි type 2. එතකොට මෙතෙන්දී මට දැන් රූල් එක ලියනකොට ලියන්න පුළුවන් මේ type 1 කියන වර්ගයට එක රූල් එකකුත් type 2 කියන එකට තවත් රූල් එකකුත් වශයෙන් මට රූල්ස් ලියීමේ දැන් හැකියාව තියෙනවා. එතකොට අපි ඒකටත් අපි style එකක් පාවිච්චි කරමු style. ඔව්. id select එකක් අපි ලබා දෙනකොට අපි පාවිච්චි කළේ hash mark එක. class select එකකට අපි හැම වෙලෙම පටන් ගන්න class select එකක් නම් dot එකක් තියලා. dot class එකේ නම type 1. ඔව් මේකෙදි අපි කියමු color dot දෙකක් pink. background color dot දෙකක් අපි ඒකට කියමු gray. silver කියමුකෝ. ඔව් වගේ. පෑ ඕපන් කරලා බලුවොත් අර පළවෙනි පැරග්‍රාෆ් දෙකම මේ කියන ෆෝමැට් එකෙන් තමයි අපිට ලැබෙන්නේ. මේ විදිහට. මේ පැරග්‍රාෆ් දෙකට ඊළඟට මේ දෙක අයිති උනේ type 2 කියන ක්ලාස් එකට. ඒතර ඒ දෙකට මට වෙන මොන හරි ෆෝමැට් එකක් දෙන්න ඕන නම් අන්න අපිට ඒකෙදි පුළුවන් dot type 2. ඔව් ඒකටත් මම දෙන්නම් මොන හරි විස්තරයක් දෙමු. අපි ඒකට දෙමු border එකක් දෙමු. ඒකට අපි border 1 pix solid blue. මේ ගැන එච්චර හිතන්න එපා. මේකෙන් අදහස් කරන්නේ border එකේ මහත පික්සල් එකයි solid border එකක්. ඒ කියන්නේ තනි එක දිග ඉරක් එන්න ඕනේ.
මෙතන ඕනනම් මට dotted කියලා දාන්න පුළුවන්. dot වලින් border එක එනවා. dashed කියලා දාන්න පුළුවන්. අර ඉරි කෑලි වලින් border එක එනවා. පුළුවන්. අර ඉරි කෑලි වලින් border එක එනවා. තනි ඉරක් අවශ්‍ය නිසා අපි solid කියලා දැම්මා. color එක නිල්. නිල් පාටින් තමයි border එක එන්න ඕනේ කියන එකයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඒකටත් මම padding value එකක් දෙන්නම්. padding 10px. ඒතර මොකද්ද මේකෙන් අදහස් කළේ? මේකෙන් අදහස් කළේ මේ type 2 model එකේ paragraph මෙන්න මේ ආකාරයෙන් display වෙන්න කියන එක. ඔව්. මෙතෙන්දී මේ type 1 type 2 කියන දෙකේදී මම නිශ්චිතව කියලා නැහැ අහවල් tag එකේ type එකටයි මේක අයිති වෙන්නේ කියලා. ඒ නිසා මට අවශ්‍ය නම් පුළුවන් මේ මාතෘකාවක් වුණත් යම්කිසි class එකකට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු මේකෙත් මම දෙන්නම්කෝ type 2 කියලා. ඒකෙන් මොකක්ද අදහස් කළේ? මේකෙන් අදහස් කළේ මේ මාතෘකාවත් type 2 කියන rule එකෙන් format කරන්න කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට type 2 කියන class එකට අයිති paragraph type 2 කියන class එකට අයිති paragraph දෙකක් තියෙනවා සහ මාතෘකාවක් තියෙනවා. මේ තුනටම මේ rule එක apply වෙනවා. මෙන්න මේ rule එක apply වෙනවා. ඒ හැම එකකටම border එකක් එනවා, padding value එකක් එනවා. අපි මේක save කරලා බලුවොත් මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. මේ paragraph එකයි මේ paragraph එකයි මේ paragraph එකයි. මොකද මේ තුනම එකම class එකට අයිති. හැබැයි අපි මේ class select එක මේ විදිහට භාවිත කළොත් tag එකක නමක් මුලින් දාලා dot එක තියලා දුන්නොත් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? p tag එකට අයිති type 2 class භාවිත කරන paragraph වලට පමණයි මේක දැන් apply වෙන්න ඕනේ කියන එකයි මේන් අදහස් කරන්නේ. tag එකක නමක් මුලින් දැම්මොත් අපේ class එකට කලින් එතකොට ඒ tag එකේ මේ class එකට අයිති ඒවට පමණයි මේ rule එක apply වෙන්නේ. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. දැන් අර මෙන්න මේ මාතෘකාවට මේ format එක apply වෙන්නේ නැහැ. හේතුව මොකද මම මෙතෙන්දි කිව්වා විශේෂයෙන් p tag වලට අයිති මේ class එකේ තියෙන element වලට තමයි මේක apply වෙන්න ඕනේ කියලා. එතකොට දැන් අපේ අර paragraph දෙක පමණක් මේ විදිහට format වෙයි. මාතෘකාවේ format එක දැන් ඉවත් වෙයි. ඒකට හේතුව මම විශේෂයෙන් කිව්වා ඒක අයිති වෙන්න ඕනේ type 2 වලට. හැබැයි paragraph වල type 2 වලටයි ඒක අයිති වෙන්න ඕනේ කියන එක. මෙතන අපි h1 කියලා දුන්නයි කියලා හිතමුකෝ. මෙතන h1 කියලා දුන්නොත් type 2 වලට අයිති paragraph දෙකක් තිබුණාට ඒවට මේක apply වෙන්නේ type 2 කියන class එක තියෙන h1 element වලට තමයි මේක apply වෙන්නේ කියන එකයි ඒකේ අදහස. දැන් අපි refresh කරලා බලුවොත් save වුණේ. මේ විදිහට paragraph දෙකේ format එක ඉවත් වෙලා මේකට විතරක් ඒක apply වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ class selectors පාවිච්චි කරන්න පුළුවන්. id select එකක් අපි භාවිත කරන අවස්ථාවකදී නිශ්චිත element එකකට විතරයි ඒ format එක apply වෙන්නේ. class select එකක් භාවිත කරන අවස්ථාවකදී අපට එකම class එකට අයිති හැම element එකකටම ඒ අපි දෙන rule එක apply වෙනවා. ඒක තමයි ඒකේ විශේෂත්වය. එතකොට දැන් අපි කතා කළා මොකද්ද universal select එකක් කියන්නේ කියලා. තරු ලකුණ පාවිච්චි කරපු අවස්ථාව. element select එකක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කළා. tag එකක නමක් භාවිත කරන අවස්ථාව. ඊළඟට id select එකක් කියන්නේ මොකද්ද කියලා අපි භාවිත කළා. එතෙන්දී id එක තියෙන element වලට විතරයි ඒක බලපාන්නේ. අර hash mark එකත් එක්ක අපි ඒක යෙදුවේ. ඊළඟට class selector ගැන අපි කතා කළා. class එකේදී dot එකක් තියලා තමයි class select එකක් අපි හැම වෙලේම define කරන්නේ. එතකොට මේ class එකට අයිති හැම element එකටම ඒකට අයිති elements වලට විතරයි මේ format එක apply වෙන්නේ. හොඳයි. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ group select එකක් කියන්නේ කියන එක පිළිබඳව. ඔව්. අපි හිතමු මෙතන අපේ තියෙනවා h1, h2 සහ h3 කියලා මාතෘකා තුනක් තියෙනවා. අපි හිතමු මට මේ තුනට වෙන වෙනම format තුනක් අපි ලියමු නිකන්. එතකොට style මම දෙන්නම්කෝ h1 color dot දෙකක් hot pink
H2 වලටත් අපි මේ රූල් එකම ලියමු. මට H2 ටැග් එකක් අවශ්‍යයි මේ විදිහටම කරන්න. hot pink කියලා අපි දෙමු. ඒකටත් අපි දෙමු color dot දෙකක් hot pink කියලා. දැන් එකම ආකාරයට තමයි මේ color එක අපි apply කරලා තියෙන්නේ අපේ element තුනටම. එතකොට මාත්‍රිකා වර්ග තුනෙන්ම දාපු මාත්‍රිකා පේන්නේ තද රෝස පාටින්. අපි ඕපන් කරලා බලමු ඒක. මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒතර මෙතෙන්දී අපට මෙහෙම තුනක් ලියීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ තුනම අපට එක විදිහටම එකම color එකෙන් පේන්න ඕන නම් එකම රූල් එක නම් අපි ඇප්ලයි කරලා තියෙන්නේ මේ තුනටම වෙන වෙනම රූල්ස් තුනක් ලියනවා වෙනුවට අපට හැකියාව තියෙනවා මේ සිලෙක්ටර් තුනම ගෲප් කරලා ඇතුළත් කරන්න. උදාහරණයක් විදිහට අපිට පුළුවන් H1, H2, H3. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? H1 කියන එලිමන්ට්ස් වලටයි H2 කියන එලිමන්ට්ස් වලටයි H3 කියන එලිමන්ට්ස් වලටයි ඔක්කොටම මෙන්න මේ කියන රූල් එක ඇප්ලයි වෙන්න කියන එක තමයි මේකේ අදහස. ඒතර එතෙන්දී මේ ටැග් තුන් වර්ගෙම භාවිත කරපු ස්ථාන මේ කියන රූල් එක අනුව ෆෝමැට් වෙනවා. ගෲප් එකක් විදිහට අපිට ලබා දෙන්න පුළුවන් ටැග් වල නම් ටික. දැන් අපි ගිහිල්ලා බැලුවොත් රිෆ්‍රෙෂ් කරලා ඒත් ඒ තුනට මේක ඇප්ලයි වෙලා තියෙනවා. අපි වෙනස් පාටක් දෙමු. gold. sorry. H1, H2, H3. gold. refresh. මේ විදිහට අපිට තුනටම එකපාර ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ එකකට අපි කියනවා group selector එකක් කියලා. තවත් මේකේ විශේෂ අවස්ථා කීපයකුත් තියෙනවා. අපි ඔන්නම් තව පොඩි උදාහරණයක් ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ වගේ. අපි කියමුකෝ අපි list වර්ග දෙකක් හදමු. UL LI UL tag එක අපි close කරමු. මෙතන මම දෙන්නම්කෝ item 1 මේකට අපි දෙමු item 2 මේකට අපි දෙමු item 3 කියලා. මම මේකෙම තව ලිස්ට් එකක් හදනවා. මේක ඇවිල්ලා බුලට් ලිස්ට් එකක්. ඊළඟට අපි හදමු number list එකක්. ordered list එකක් නැත්නම් OL tag එක අපි පාවිච්චි කරමු. එතකොට මේ දෙවෙනි ලිස්ට් එකෙන් අපට එන්නේ අංකිත ලයිස්තුවක් නැත්නම් ඉලක්කම් සහිත ලයිස්තුවක්. මේක අංකිත නොවන ලයිස්තුවක් නැත්නම් බුලට් ලිස්ට් එකක්. අපි රිෆ්‍රෙෂ් කළොත් මේ විදිහට ලිස්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමුකෝ අපි මෙහෙම ෆෝමැට් එකක් ලියමු දැන්. රූල් එකක්. මම කියනවා LI ලයිස්තුවක් නැත්නම් බුලට් ලිස්ට් එකක්. අපි රිෆ්‍රෙෂ් කළොත් මේ විදිහට ලිස්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමුකෝ අපි මෙහෙම ෆෝමැට් එකක් ලියමු දැන්. රූල් එකක්. මම කියනවා LI අපි කියමු LI color red කියලා. මොකද්ද මේකෙන් වෙන්නේ? LI tag භාවිත කරපු හැමතැනකම color එක රතු පාටින් ඇවිල්ලා තියෙනවා. ඔව් අපි හිතමුකෝ අපට හැම LI එකකට නෙමෙයි අපට ඕනේ UL list එකේ නැත්නම් මේ bullet list එකේ තියෙන LI වලට පමණක් යම්කිසි format එකක් ලියන්න ඕනේ. අන්නේ අවස්ථාවේදී අපට හැකියාව තියෙනවා මෙන්න මේ ක්‍රමයට එක පාවිච්චි කරන්න. එතෙන්දී අපි කමාවක් දාන්නේ නැහැ. කමාවක් දාන්නේ නැතුව මේ ආකාරයෙන් අපි දැම්මොත් මේක ඇප්ලයි වෙන්නේ UL list එකක් ඇතුලේ තියෙන LI වලට පමණයි. LI tag වලට පමණයි. එතකොට දැන් අපි බැලුවොත් එහෙනම් මෙතන රිෆ්‍රෙෂ් කරලා ඇප්ලයි වෙලා තියෙන්නේ මෙයාට පමණයි. ඔව් මේක අපිට අවශ්‍ය නම් මෙහෙම දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන LI කියන එක අදහස් කරන්න මෙහෙමත් අපිට ලබා දෙන්න පුළුවන්. මේකෙත් වෙනසක් වෙන එකක් නැහැ. ඒත් ඒකම තමයි. ඔව් මම මෙතන දැන් මගේ මේ එක item එකක් අපි ඒක hyperlink එකක් බවට පත් කරමු. ahref සමානයි මෙයා hyperlink එකක් බවට පත් කරමුකෝ. ahref සමානයි මොකක් හරි කමක් නැහැ.
අපි දැන් මෙතන බැලුවොත් රිෆ්‍රෙෂ් කරලා මේක හයිපර්ලින්ක් එකක් වෙලා තියෙනවා. මෙතනත් හයිපර්ලින්ක් එකක් තියෙනවා. අපි හිතමු අපිට හයිපර්ලින්ක් වලට වෙන මොන හරි කලර් එකක් දෙන්න ඕනේ. අපි කියමුකෝ ලබා දෙන්න පුළුවන්. දැන් තද රෝස පාටින් තමයි අපේ මේ හයිපර්ලින්ක් දෙකම පේන්නේ. අපි හිතමු අපට අවශ්‍යයි නෑ ඔක්කොම හයිපර්ලින්ක්ස් වලට නෙමෙයි මේ ෆෝමැට් එක එන්න ඕනේ. OL tag ඇතුලේ තියෙන හයිපර්ලින්ක් වලට විතරයි මේක එන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපට හැකියාව තියෙනවා මෙහෙම කරන්න. මොකද්ද? OL මේ විදිහේ මාක් එකක් දාලා ඒ tag එක දෙන්න පුළුවන්. දැන් ඔක්කොම hyperlink වලට ඒක apply වෙන්නේ නැහැ. OL tag එක ඇතුලේ තියෙන ඒ tag වලට විතරයි මේ rule එක apply වෙන්නේ. OL LI ඒ විදිහට එන්න ඕනේ. දැන් මෙයාට විතරයි ඒක apply වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේක මේ ආකාරයෙන් ලබා දෙන්නත් පුළුවන්. LIA ඒ විදිහට ලබා දෙන්නත් පුළුවන්. OL tag එක ඇතුලේ තියෙන LI ඇතුලේ තියෙන ඒ tag වලට තමයි මේක apply වෙන්න ඕනේ කියන එක එකකින් අදහස් වෙන්නේ. ඔන්න විදිහට අපිට මේ selectors group කරලා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒවට අපි කියනවා group selectors කියලා. ඒතර මේ දැනුම හොඳටම ප්‍රමාණවත් වෙනවා අපේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා. නමුත් ඊට අමතරව තව මේ ආකාර කීපයක් තියෙනවා. මම ඒවත් බොහොම සුළුවෙන් ඉදිරිපත් කරන්නම් ඔබගේ අනාගත ප්‍රයෝජනය සඳහා. කවුරු හරි කෙනෙක් වෙබ් ඩිසයිනින් වලට උනන්දු වෙනවා නම් සිලබස් එකේ තියෙන දේවල් වලට එහා දේවල් අත්හදා බලන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කියන කොටස ඒගොල්ලන්ට වැදගත් වෙයි. ඒ යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම class selector pseudo class කියන මොඩල් එක. මොකද්ද මේ හොඳයි අපි දැන් බලමු මොකද්ද මේ pseudo selector එකක් කියන්නේ. නැත්නම් pseudo class selector එකක් කියන්නේ කියන එක. pseudo class selector. මේ pseudo class selector කියන ඒවා අපි පාවිච්චි කරන්නේ එලිමන්ට් එකක තත්වයක් විස්තර කිරීම සඳහා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ page එකේ hyperlink 4ක් ඇතුළත් කරලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය හැසිරීම තමයි hyperlink වල page එක open කරගමු ඉස්සෙල්ලා. සාමාන්‍යයෙන් අපේ නිල් පාටින් තමයි අපේ hyperlink පෙන්වන්නේ. එතකොට මේ hyperlink එකක් මත අපි ක්ලික් කළොත් එහෙම ඒක වෙනත් වර්ණයකට හැරෙනවා. ගොඩක් browsers වල මේක තියෙනවා. හැබැයි මම මේ කියන උදාහරණය කරලා බලද්දී ඔයාලා අනිවාර්යයෙන්ම browser එකේ history එක clear කරන්න. මොකද මෑතකදී visit කරපු page එකක් නම් බොහෝ විට දැනටමත් ඒක පේන්නේ වෙනත් වර්ණයකින්. ඒ නිසා සේරම hyperlinks ටික මේ වගේ ආරම්භක වර්ණයෙන් පේන්න අවශ්‍ය නම් නිල් පාටින් පේන්න අවශ්‍ය නම් browser එකේ history එක clear කරලා තියාගත්තොත් වඩා හොඳයි. මම මේ කියන උදාහරණේ අත්හදා බලන්න පෙර. එතකොට කොහොමද අපි මේ තත්ත්වයන් විස්තර කිරීම සඳහා අපි selectors පාවිච්චි කරන්නේ? උදාහරණයක් විදිහට මට අවශ්‍යයි මේ hyperlink සාමාන්‍යයෙන් පේනකොට යම් වර්ණයකින් පෙන්වන්න. ඒ වගේම යම් hyperlink එකක් අපි visit කළාම ඒකේ වර්ණය වෙනස් වෙලා මට පේන්න ඕනේ. මට කැමති විදිහකට. ඊළඟට hyperlink එකක් මත අපි ක්ලික් කරගෙන ඉන්නකොට අපට වෙන වර්ණයකින් එක ඩිස්ප්ලේ වෙන්න ඕනේ. hyperlink එකක් මතට mouse එක අරගෙන එනකොට hyperlink එකක් මතට mouse එක අරගෙන එනකොට ඒකේ පාට වෙනස් වෙලා අපට පේන්න ඕනේ. ඒතර මෙන්න මේ වගේ අවස්ථා කීපයකට අපට මේ pseudo selectors භාවිත කරලා එකිනෙක වෙනස් හැඩසව් කිරීම නැත්නම් අලංකාර කිරීම කරන්න හැකියාව තියෙනවා මේ pseudo class selectors කියන ඒවා භාවිත කරලා. අපි උදාහරණයක් විදිහට බලමු. එතෙන්දී hyperlink වලට විතරක් නෙමෙයි අනිත් එලිමන්ට් වලටත් ඒ කියන්නේ ඒ tag එකට අමතරව වෙන tag වලටත් අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමුකෝ පස්සේ. හොඳයි. මෙතෙන්දී මම මුලින්ම කියනවා a dot දෙකක් link. මෙන්න මේ dot දෙක නැත්නම් colon එකත් එක්ක තමයි ගොඩක් හැම වෙලෙම අපි pseudo class selector එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේකදී අපි කියමු color dot දෙකක් gold කියලා. ඒ කියන්නේ hyperlink එකක් සාමාන්‍යයෙන් display වෙනකොට රත්තරන් පාටින් අපට පේන්න ඕනේ කියන එක තමයි ඒකේ අදහස. refresh කළාන් පස්සේ මේ විදිහට එයි. එතෙන්දී අපිට මෙතන link කියන එක නැතුව ඒ tag එක විතරක් භාවිත කළත් මේක බලන්න පුළුවන්. ඊළඟට අපි
තව එකක් කියමු ඩොට් දෙකක් active visited අපි ඒකද කියමු visit කරපුව අපිට කොළ පාටින් පේන්න ඕනේ. එහෙනම් color dot දෙකක් green. දැන් මේ hyperlink එකක් මත අපි click කරලා බලමු. එතකොට මේ hyperlink එකේ අදාළ page එක open වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අනිත් පැත්තට දැන් ගිහිල්ලා බැලුවාන් පස්සේ visit කරපු එක අපට කොළ පාටින් display වෙනවා. මොකද මම කිව්වා visit කරපුවා කොළ පාටින් පෙන්වන්න කියලා. ඒතර dot visited කියන pseudo class select එකෙන් තමයි ඒක අපි කළේ. ඊළඟට අපි කියමු hyperlink එකක් මත අපි click කරගෙන ඉන්නකොට අපට රතු පාටින් පේන්න ඕනේ. එහෙනම් ඒ dot දෙකක් active කියලා අපි කියනවා. active color dot දෙකක් අපි කියමු red. දැන් අපි click කරගෙන ඉමු යම්කිසි hyperlink එකක් මත. ඒක රතු පාටින් දැන් පේන්නේ. දැන් අපි back වෙලා බැලුවොත් එහෙම ආපස්සට visit කරපු විදිහට ඒක පෙන්වයි කොළ පාටින්. ඊළඟට අපි හිතමු අපිට hyperlink එකක් මතට mouse එක අරගෙන එනකොට මේ underline එක අයින් වෙලා ඒකට අකුරු පාට වෙනස් වෙලා background color එකක් එන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් hover කියලා තව pseudo class එකක් තියෙනවා. hover ඒකෙදී අපිට පුළුවන් color dot දෙකක් අපි කියමු silver white කියමුකෝ. background color අපි එකට නිකන් දෙමු black කියලා නැත්නම් grey කියමු. ඊළඟට අපි කියමු underline එක එපා මට. underline එකට අපි කියන්නේ text decoration කියලා. ඒක අපි none කියලා දෙමු. ඔන්න ඒ විදිහට. දැන් අපි ගිහිල්ලා refresh කරලා බලුවා. link එකක් මතට mouse එක අරගෙන යනකොට underline එක ඉවත් වෙනවා. background color එකක් එනවා. අකුරු වල පාට සුදු වුණා. එතකොට මෙන්න මේවා තමයි pseudo selectors කියලා කියන්නේ. මම මෙතන pseudo selectors 4ක් පාවිච්චි කරලා තියෙනවා. බොහෝ විට අපි අපිට අවශ්‍ය විදිහට මේ hyperlink මේ ආකාරයට හැඩසව් කරගන්නවා web page ඇතුලේ. Tamanට කැමති විදිහට. මෙතෙන්දි මේ hover කියන pseudo class එක අපිට ඕනනම් paragraph එක එහෙම නැත්නම් මාතෘකා එක්ක මේ ඕන එකක් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියමු p dot දෙකක් hover කියලා දීලා අපි කියමුකෝ color dot දෙකක් blue background color dot දෙකක් අපි කියමු yellow. මොකද්ද මේකෙන් අදහස් කළේ? paragraph එකක් මතට mouse එක අරගෙන යනකොට paragraph එක නිල් පාටින් පෙන්වන්න. background color එක කහ පාටින් පෙන්වන්න කියන එක. අපි දැන් refresh කරලා මේ විදිහට වෙනස් වෙනවා. mouse එක එනකොට වෙනස් වෙනවා. එතකොට අපි හිතමුකෝ අපිට මේ විදිහටම මාතෘකාවෙත් වෙනස් වෙන්න ඕනේ කියලා. එහෙනම් අපිට පුළුවන් h1 hover කියලා මෙතන එන්න ඕනේ. h1 hover අපි කියමු color dot දෙකක් white background color dot දෙකක් grey. then refresh කළොත් මේ විදිහට වෙනස් වෙනවා. එතකොට මේවා තමයි pseudo class කියලා අපි කියන්නේ selectors විදිහට පාවිච්චි කරනකොට ඔන්න ඔය විදිහේ වෙනස්කම් තමයි අපිට web page එකක දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු මොකද්ද මේ pseudo element select එකක් කියන්නේ කියන එක පිළිබඳව. එතකොට මේ pseudo element selector එක මගින් අපිට පුළුවන් යම්කිසි element එකක කොටසක් format කරන්න. අපි උදාහරණයක් විදිහට මෙහෙම තෝරා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු මෙහෙම. මම ඒකට අදාළව මේ page එක අරගෙන style tag එක close කරමු. text සමානයි type සමානයි text/css. ඔව් pseudo element select එකක් හැම වෙලේම අපි දක්වන්නේ dot දෙකක් එක්ක. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. p colon දෙකක් එනවා. colon දෙක අපි කියමු first line. එතන මේ first line කියලා කියන්නේ pseudo element select එක. මොකද්ද මේකෙන් කියවෙන්නේ?
මේකෙන් කියවෙන්නේ යම්කිසි එලිමන්ට් එකක කොටසක්. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකේ ෆස්ට් ලයින් එක. p tag පාවිච්චි කරපු තැන්වල ෆස්ට් ලයින් එක කියන එක. එතකොට අපි බලමු මේකෙදි මොකද වෙන්න ඕනේ කියලා. අපි කියමුකෝ color dot දෙකක් hot pink. සේව් කරලා අපි රිෆ්‍රෙෂ් කරලා ඕපන් කරලා බලුවොත් මේ page එක පැරග්‍රාෆ් එකේ පළවෙනි ලයින් එක තද රෝස පාටකින් අපිට මේ ආකාරයට ඩිස්ප්ලේ වෙනවා. අපි හිතමු අපට ඕනේ මේකේ ෆස්ට් කැරක්ටර් එක. ඒ කියන්නේ පළවෙනි අකුර ටිකක් ලොකු වෙලා එන්න ඕනේ. එතකොට අපිට මේ වගේ අවස්ථාවකදී පුළුවන් p colon 2යි ෆස්ට් letter කියලා අපිට දෙන්න පුළුවන්. ඒතර ෆස්ට් letter කියලා කියන්නේ pseudo element select එකක්. ඒකේ අපි කියමු color dot දෙකක් red font size අපි කියමුකෝ 20යි px 30යි px. ඔය විදිහට දීලා බලමු අපි රිෆ්‍රෙෂ් කරලා. first letter එතන වෙන්නේ අපිට මෙතන color red letter. හරි ෆස්ට් ලයින් එක පොඩ්ඩක් අයින් කරලා බලමු. ඔව් මේ දෙකම එකපාර ඇප්ලයි වෙන්නේ අපි මේ විදිහට අපට දාන්න පුළුවන්. එතකොට ෆස්ට් letter red අපි ඒකේ font size එක කියමු 20යි px. refresh. මේ විදිහට අපිට ඒ අකුරු size එක ටිකක් ලොකු කරලා අපිට පෙන්වන්න පුළුවන්. අපි 30යි කියලා කියමු. ඔය විදිහට ඒක වෙනස් වෙයි. දැන් අපි පොඩ්ඩක් ආයි නැවත අරක ආදේශ කරලා බලමු. first line color gold. ඔය විදිහට බලන්න පුළුවන්. pseudo selectors මේ pseudo element selectors අපිට පාවිච්චි කරන්න පුළුවන් web page එකක් ඇතුලේ. මීට අමතරව තව එකක් තියෙනවා නම් අපිට selection කියලා. p dot දෙකක් selection. ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් මොකද්ද කියවෙන්නේ? සාමාන්‍යයෙන් අපි select කරනකොට paragraph එකක් background color එක නිල් පාටයි අකුරු සුදු පාටයි. මෙතනත් ඒ වගේ. අපි හිතමු අපට අවශ්‍යයි කියලා මේකෙදී select කරනකොට paragraph select කරනකොට background color එක වෙන එකක් එන්න ඕනේ. නිල් පාට නැතුව. අපි කියමු background color එක එන්න ඕනේ green එන්න ඕනේ. අකුරු වල පාට එන්න ඕනේ නිල් පාට. blue. දැන් බැලුවොත් එහෙම refresh කරලා මාතෘකාව select කරනකොට මේ විදිහට වෙනවා. නමුත් paragraph එක select කරනකොට දැන් මේ විදිහට තමයි එන්නේ. selection color එක කොළ පාටයි අකුරු වල පාට නිල් පාටයි. මේක ඔක්කොටම apply වෙන්න ඕන නම් අපිට මෙතන විශේෂ tag එකක් නොදා දාන්න පුළුවන්. එතකොට මේක හැම එකකටම apply වෙනවා page එකේ තියෙන. මාතෘකාවටත් ඒක apply වෙනවා. paragraph වලටත් apply වෙනවා. මේවටත් ඒක apply වෙනවා. ඕක තමයි එතකොට අපේ pseudo element selectors කියලා අපි අදහස් කරන්නේ. අවසාන වශයෙන් අපේ තියෙන attribute selectors කියලා. මේ attribute selector කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට බලමු. ඔව් attribute එකක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනට දන්නවා. අපිට පුළුවන් මේ tag එකක් ඇතුලේ නැත්නම් උසුලනයක් ඇතුලේ මේ වගේ අනුලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන attribute කියලා එකට. align කියන attribute එක. මේ තියෙන එකට දීපු value එක මම. ඒතර අපිට කියන්න පුළුවන් මෙහෙම.
යම් ටැග් එකක් අපි පාවිච්චි කරලා තියෙනවා භාවිත කරලා තියෙන ටැග්ස් වලට විතරයි මේක ඇප්ලයි වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් කියන්න ඕනේ කියලා හිතමුකෝ අපි. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ ඇට්‍රිබියුට් සිලෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි මෙහෙම කියමු p color dot දෙකක් blue. දැන් ඔහොම දැම්මොත් එහෙම අපේ පැරග්‍රාෆ් ඔක්කොටම ඔක බලපානවනේ අපි කලින් ඉගෙන ගත්ත විදිහට. දැන් මගේ page එකේ පැරග්‍රාෆ් දෙකක් තියෙනවා. ඒ දෙකට මේක බලපාලා තියෙනවා. මට මේ දෙකටම නෙමෙයි මේක බලපාන්න ඕනේ මෙන්න මේ පැරග්‍රාෆ් එකට පමණයි. ඒකෙදි විශේෂත්වයක් තියෙනවා. මේ පැරග්‍රාෆ් එකේ මම align කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ විදිහට align කියන එක ලබා දෙන්න. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේක අපට apply වෙන්න ඕනේ මේ rule එක apply වෙන්න ඕනේ p tag වලට. නිකම් p tag වලට නෙමෙයි align attribute එක භාවිත කරලා තියෙන p tag වලට කියන එකයි ඒකේ අදහස. දැන් refresh කළොත් එහෙම මේකට විතරයි ඒක බලපාන්නේ. එතෙන්දී අපි තව පොඩි paragraph එකක් අපි copy කරමු. මේකම අපි copy කරලා ගමු. මම මේකේ value එක විදිහට දෙන්නම් justify කියලා. right කියලා අපි දෙමු. ඔව්. ඡේද දෙකක් තියෙනවා දැන්. එක ඡේදයක් center align වෙලා තියෙනවා. align attribute එක භාවිත කරලා අපි මේ වැඩේ කළේ. අනිත් එක right align වෙලා තියෙනවා. ඒකෙත් align attribute එකමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. අපි හිතමු මෙහෙම paragraph දෙකක් තිබුණාට දෙකේම අපි align කියන attribute එක පාවිච්චි කරලා තිබ්බට අපට අවශ්‍යතාවයේ තියෙන්නේ align center කියන value එක භාවිත කරපේවට විතරයි මේ දේ වෙන්න. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට පුළුවන් මෙතන මේ p align සමානයි center කියලාම දෙන්න පුළුවන්. එතකොට එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? paragraph වලට මේක apply වෙන්න ඕනේ. align attribute එකට center කියන value එක යොදලා තියෙන paragraph වලට විතරයි මේක බලපාන්න ඕනේ කියන එක තමයි මේකේ අදහස. දැන් අපි refresh කරලා බලුවොත් save කරලා මෙන්න මේ විදිහට මේ paragraph එකට විතරක් ඒක apply වෙනවා. ඒ වගේම මේකට විතරක් නම් apply කරන්න ඕනේ. ඔක අපිට පුළුවන් තව rule එකක් අපි ලියමු. align right. අපි ඒකට කියමු වෙන color එකක් දෙමු red. දැන් refresh කරලා බලුවොත් මේ paragraph එක නිල් පාටයි මේක රතු පාටයි. හේතුව මොකද? මේ align center එකට මේ rule එක, align right එකට මේ rule එක බලපාන්නේ. මෙන්න මේ වගේවට අපි කියනවා attribute selectors කියලා. ඉතින් මේ CSS ගැන කතා කරද්දී මම අපේ උසස් පෙළ විෂය නිර්දේශයට අමතර දැනුමකුත් ඔබට ලබා දීම සඳහා අපි selectors වර්ග කීපයක් මේ pseudo selectors, attribute selectors කියන ඒවා අපි පාවිච්චි කළා. තවත් එක උදාහරණයක් ගන්නම්. මේකේ අපේ තියෙන form එකක්. ඒ form එකේ අපි මේ tag එක නැත්නම් මේ box එක පාවිච්චි කරන නිර්මාණය කරන්නේ input tag එකකින්. මේකත් input tag එකකින්. මේකත් input tag එකෙන්ම තමයි. මෙයත් input tag එකකින්. ඒතර අපි input tag එකට යම්කිසි format එකක් ලියුවොත් එහෙම ඒක මේ ඔක්කොටම බලපානවා. හැබැයි මට අවශ්‍යයි මේ text boxes වලට විතරක් යම්කිසි rule එකක් ලියන්න. ඒතර අපි දන්නවා මේක අපි නිර්මාණය කළේ input tag එකේ type සමානයි text කියන value එක යොදලා. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ දෙකට විතරක් බලපාන rule එකක් අපි ලියන්න ඕන නම් අපිට පුළුවන් අන්න input type සමානයි text. මේ තියෙන element දෙක හදන්න මම පාවිච්චි කරපු tag දෙක. input type සමානයි text. type සමානයි text. මේකෙදී අපි පාවිච්චි කරලා තියෙන type සමානයි date කියන value එක. මෙතෙන්දී submit. input tag එක උනාට attribute value එක වෙනස්. එහෙමනම් input type සමානයි text කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ ලියන rule එක බලපාන්න ඕන text boxes වලට විතරයි. එතෙන්දී අපි කියමු color white. background color එක අපි grey කියලා දෙමු නිකන්. refresh කරන්න දැන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා box දෙකේ පාට type කරනකොට සුදු පාටින් වදින්නේ දැන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ pseudo selectors පාවිච්චි කරන්නේ. මම හිතනවා මම selectors වර්ග ඔක්කොම වගේ කතා කළා. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වෙන ප්‍රමාණයටත් වඩා
උසස් පෙළ විෂය නිර්දේශයේ මූලික වශයෙන් වැදගත් වෙන්නේ මේ element selectors, ID selectors, class selectors කියන ඒවා. ඒව ගැන මක් ලබා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද text formatting නැත්නම් CSS පාවිච්චි කරලා අපට ඕන විදිහට මේ අකුරු හැඩසව් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.